2019 A-level paper එකේ part 2 එක තමයි අපි discuss කරන්න යන්නේ. එතකොට මේ paper 2 එකේ තියෙන parts 3ක්. part A, B, C. අපි මේ තුනම tips එක discuss කරන්න තමයි යන්නේ. part A එකේදී ඔයාලගේ reading skill එක තමයි measure කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට ලොකු passages දීලා ඒකට හරියන answer එක තෝරන්න වගේ දේවල් තමයි මේ section එකේ තියෙන්නේ. මේක ලකුණු 50ක කොටසක්. අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. එතකොට පළවෙනි ප්‍රශ්නේදී කියන්නේ read the passage given below in which some words are given in bold type. Then underline the meaning that is most appropriate to the context for the words given in bold type from 1 to 10. එතකොට මෙන්න මේ දීලා තියෙන passage එකේ සමහර වචන තියෙනවලු bold කරලා, ඒ කියන්නේ highlight කරලා අන්න ඒ වචනෙට වඩාත්ම ගැළපෙන meaning එක දෙන තවත් synonym එකක් එහෙම නැත්නම් සමාන වචනයකට යටින් ඉරක් ගහන්න කියලා තමයි පළවෙනි ප්‍රශ්නේදී කියන්නේ. අපි ඉස්සෙල්ලම passage එක කියවගෙන යමු. Thanksgiving Day was near. Situm's class teacher asked her students to draw a picture of something for which they were thankful. Most of the class was considered economically disadvantaged, but still many would celebrate the holiday with traditional foods, and those were the subject of most of her students' art. Situm was a different kind of boy. He had always remained loyal to his teacher. He was the teacher's true child of misery. One could only guess at pain Situm felt behind those sad eyes. Situm's picture was different and he drew a hand, just an empty hand. His abstract image captured the imagination of his friends. Whose hand could it be? One child suggested it was the hand of a police officer because the police protect and care for people. The teacher paused at Situm's desk, bent down and asked him whose hand it was. The little boy looked away and slowly muttered, "It's yours, teacher." She recalled the times she had taken his hand and walked with him during her free time. How often had she said, "Take my hand, Situm, we'll go outside," or "Let's do this together." Situm was most thankful for his teacher's hand. එතකොට මේ පැසේජ් එකේදී Thanksgiving Day එකක් ගැන තමයි කියන්නේ. අපි යම්කිසි දෙයක් ගැන ස්තුතිවන්ත වෙනවා නම් අන්න ඒක මතක් කරන දිනයක් තමයි මේ Thanksgiving Day එක කියලා කියන්නේ. එතකොට Thanksgiving Day එක දවසේ ටීචර් කෙනෙක් එයාගේ ක්ලාස් එකට කියනවා එයාලා වැඩිපුරම thank කරන දේ එයාලා මේ වගේ දවසක මතක් කරිය යුතු දේ චිත්‍රයට නගන්න කියලා. එතකොට ගොඩාක් අය නොයෙකුත් දේවල් ඇන්දලු. ඒ කියන්නේ මෙතන ඉන්න බහුතරයක් දෙනා economically disadvantaged. ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් ගොඩාක් අඩු මට්ටමේ ඉන්න ළමයි තමයි මේ පන්තියේ ඉන්නේ. නමුත් මෙයාලා හරි මේ කියන්නේ නිවාඩු කාලය උත්සව වගේ දේවල් අඩු ආදායමක් තිබුණත් පුළුවන් විදිහට රස කෑම බීමත් එක්ක සමරනවා. ඉතින් ගොඩාක් අයගේ චිත්‍රය වෙලා තියෙන්නේ දන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ ෆෙස්ටිවල්ස් වගේ දේවල්. දැන් කොච්චර සල්ලි නැති වුණත් ආර්ථික මට්ටමින් පහත් වුණත් අවුරුද්දක් එහෙම ලැබෙනවා නම් අපි අනිවාර්යෙන් ගෙදර කිරිබත් එක්ක උයනවා. ඒ වගේනේ ගොඩාක් අයගේ තේමාව වුණේ අන්න ඒ වගේ දේවල්. නමුත් එක ටිකක් වෙනස් පිරිමි ළමෙක් හිටියා. එයාගේ නම සිතුම්. සිතුම් හරීම ලැබී යාගේ ටීචර්ට. එතකොට මේ ළමයා විතර ටිකක් දුක හිතෙන විදිහට එයාගේ ඇත්තම ජීවිතය විඳින කටුක බව ඇත්තටම චිත්‍රකින් පෙන්වලා තිබ්බා. එයා ඇඳලා තිබ්බේ අතක්. නිකම්ම අතක්. එතකොට දැන් එයාගේ යාළුවෝ මේ චිත්‍ර දිහා බලලා එක එක අය මේක එක එක විදිහට දැක්කලු. එතකොට එක්කෙනෙක් සජෙස්ට් කරනවා, එක්කෙනෙක් කියනවා මේක පොලිසිය කෙනෙක්ගේ අතක් වෙන්න පුළුවන්. ඇයි කියලා ඔහොම එයා කියනවා පොලිසිය අයනේ මිනිසුන්ව ප්‍රොටෙක්ට් කරන්නේ, ආරක්ෂා කරන්නේ. එතකොට අතෙන් ඩෙපික්ට් වෙන්නේ අන්නේ ආරක්ෂාව කියන දේ. නමුත් ටීචර්ට තේරුණා සිතුම්ගේ චිත්‍රය වෙනත් අර්ථයක් තියෙනවා කියලා. සිතුම් ළඟට ගිහින් ටීචර් පොඩ්ඩක් මදක් නැවතිලා අහනවා හෙමීට මොකක්ද මේ කියලා. එතකොට මේ ළමයා මුමුණනවා මේක ඔයාගේ අත ටීචර් කියලා. එතකොට
ටීචර්ට මතක් වෙනවා එයා ගොඩාක් සැරයක් මේ ළමයාත් එක්ක ටීචර්ගේ ෆ්‍රී ටයිම් එකේ එහෙම මේ ළමයාගේ අත අල්ලගෙන ඉස්කෝලේ වටේ ඇවිදිනවා. එතකොට සිතුන්ට උදව් කරනවා. මේ වගේ දේවල් ටීචර්ට මතක් වුණා. එතකොට මේ සිතුන් එදා දවස තුල ගොඩාක්ම එයාගේ තෑන්ක්ෆුල්නස් එක පෙන්නේ. එයාගේ ස්තුතිය ප්‍රකාශ කරලා තින්නේ එයාගේ ටීචර්ට එයා වෙනුවෙන් එයත් එක්ක හිටියට. එයාට අත දුන්නට. දැන් මෙතන මේ තියෙන ස්ටෝරි එක අපිට තේරෙනවානේ. දැන් මේ බෝල්ඩ් කරපු වචන මම තේරුම පැහැදිලි කරගෙන යනකොට ගොඩාක් වචනවල තේරුම් ඔයාලට නොදන්න තේරුමක් තිබුණා නම් දැනගන්න ලැබෙන්නේ නැති. දැන් අපි පළවෙනි එක ගත්තොත් disadvantaged. එතකොට මම economically disadvantaged කියන එකේ තේරුම කිව්වා. ඒ කියන්නේ ආර්ථිකමය අතින් පහත් මට්ටමක නැත්නම් පිරිහිලා ඉන්නවා කියන අදහස තමයි දෙන්න ඕනේ. එතකොට මෙතනදී ගත්තොත් උත්තරේ තියෙන satisfied. satisfied කියන්නේ තෘප්තිමත්, stable කියන්නේ ස්ථාවර, deprived කියන්නේ පිරිහීම, thriving කියන්නේ ලබා ගැනීම. එතකොට අපිට තේරෙනවා මෙතන තියෙන disadvantage වලට සමාන වචනය වෙන්නේ deprived. ඊළඟට subject. සබ්ජෙක්ට් එකක් කියන්නේ විෂයක්, යම් කිසි කරුණක්. එතකොට සබ්ජෙක්ට් කියන එකට වඩාත් සුදුසු වෙන්නේ මෙතනදී මේ සිනාරියෝ එකේදී. කියන්නේ අපි බලමු සබ්ජෙක්ට් කියන වචනේ තියෙන්නේ මෙන්න මෙතන, and those were the subject of most of her students art. එතකොට මෙයාගේ බහුතරයක් ළමයිගේ චිත්‍රයේ තේමාව තමයි අර වගේ සතුටු හිතෙන දේවල් කියලානේ ටීචර් කියන්නේ. එතකොට මෙතන සබ්ජෙක්ට් කියන්නේ තේමාව කියන එක. එතකොට අපි තේමාවට ඉංග්‍රීසි වලින් කියන්නේ theme. loyal. මම කියව loyal කියන්නේ ලැබී එහෙම නැත්නම් පක්ෂපාතී. එතකොට මෙතන බැලුවහම අපි ඔය ලියුම් ලියලා අන්තිමට ලියන්නේ yours faithfully කියලා. කියන්නේ ඔයාට පක්ෂපාතී කියන අර්ථයනේ දෙන්නේ. එහෙනම් තුන්වෙනි එකට උත්තරේ වෙන්නේ faithful. pain කියන්නේ යම්කිසි අපිට ඇති වෙන දුකක්. එතකොට දුකක් වේදනාවකට තමයි අපි pain කියලා කියන්නේ. එතකොට headache, stomach ache ඒ වගේ වචනවල තියෙනවනේ මේ ache කියන කොටස. ache කියන්නේ pain කියන එකට සිනොනිම් එකක්. එහෙනම් pain කියන එකේ මෙතන සිනොනිම් එක වෙන්නේ ache. captured කියන්නේ අල්ලා ගන්නවා, ග්‍රහණය කරනවා කියන එක. created කියන්නේ නිර්මාණය කරනවා. developed කියන්නේ දියුණු කරනවා. encouraged කියන්නේ කෙනෙක්ව දිරිමත් කරනවා. caught කියන්නේ අල්ලා ගන්නවා. එහෙනම් captured කියන එකට ළඟින්ම යන වචනය caught. ඊළඟට suggested කියන්නේ කෙනෙක් මෙන්න මේ දේ මෙහෙමයි කියලා අනුමාන කරලා වගේ කියනවා. එතකොට suggested වලට මෙතනද ගැලපෙන්නේ. මෙතන මේ අත කියන්නේ මොකද්ද කියලා එක ළමෙක් අනුමාන කරලා කියනවා. එතකොට suggested කියන එකට වැඩියෙන්ම මෙතනදී සමාන වෙන්නේ planned කියන්නේ අපි යම්කිසි දෙයක් කියන්නේ තීරණය කරනවා වගේ දෙයක් planned. එතකොට සැලසුම් කරනවට තමයි plan කියන්නේ. propose කියන්නේ යම්කිසි දෙයක් ගැන ප්‍රකාශ කරනවා. එහෙනම් මෙතනදී suggested කියන එකට වඩාත් සුදුසු වෙන්නේ proposed කියන වචනය. හත්වෙනි එක protect කියන්නේ ආරක්ෂා කරනවා. එතකොට මේක බැලුමට අපි දන්නවා උත්තරේ වෙන්න ඕනේ guard කෙනෙක් නේද සාමාන්‍ය gate එකක් එහෙම protect කරන්නේ. එහෙනම් guard. ඊළඟට post කියන්නේ මදක් නතර කරනවට. එතකොට stop briefly කියන්නේ මදක් නැවතීම. slip slightly කියන slip කියන්නේ ලිස්සනවා. fell කියන්නේ වැටෙනවා. sat කියන්නේ ඉඳ ගන්නවා. එහෙනම් පළවෙනි එක තමයි නිවැරදි පිළිතුර. ඊළඟට 9 muttered කියන්නේ හරීම හිමින් යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා. cried කියන්නේ අඬනවා. shouted කියන්නේ කෑ ගහනවා. thought කියන්නේ හිතනවා. murmured කියන්නේ muttered කියන එකේ සිනොනිම් එක හිමින් යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා. recalled කියන්නේ මතක් කරනවා. නැත්නම් මතක් වෙනවා. එතකොට observe කියන්නේ අපි යම් කිසි දෙයක් නිරීක්ෂණය කරනවා. ask කියන්නේ අහනවා. told කියන්නේ කිව්වා කියන එක. recollected කියන්නේ මතක් කරගන්නවා. එහෙනම් recalled එකේ සිනොනිම් එක වෙන්නේ මෙතනදී recollected.
ඔන්න ඔය විදිහට තමයි පළවෙනි ප්‍රශ්නේ අපි උත්තර ලියන්නේ. question number 2 එකට ගියොත් මෙතන තියෙනවා letter එක. මේ letter එක කියවලා තියෙන ප්‍රශ්නවලට උත්තර සපයන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් කියවලා බලමු. එතකොට මේ ලියුම ලියලා තියෙන්නේ සීතා. එයාගේ යාළුවා රිස්වානට තමයි මේක ලියලා තියෙන්නේ. It has been quite some time since I wrote to you last. The last month was indeed very hectic, as our first term test was in full swing. We all were delighted when our vacation commenced. Our family, along with Uncle Cicera's family, went to Riverston in Marthalle during this holiday. We all went in Uncle Cicera's van and had a wonderful time. We started our journey in the morning from Kuliyapitiya and reached Marthalle town around 7:30 a.m. After taking breakfast at a restaurant in Rattota, we reached Ilukkumbura Forest Bungalow around 10 a.m. This bungalow had been reserved by my father before our vacation started. After having a cup of tea there, we proceeded to Riverston, which is about 10 kilometers from the bungalow, with our guide Bandara, who joined us there. We drove up to Riverston Telecommunication Tower and parked our van near a small river and began trekking from there towards the mountains. As there weren't many visitors on that day, we felt our journey relaxed. We headed to Sera Alla and enjoyed the refreshing cold spray of misty water droplets there. Oh, I forgot. Before that, we visited Mini Wellsend and enjoyed the picturesque view of Knuckles Range and Telgamur Valley. From Sera Alla, we all walked to Telgamoya and had a cooling dip bath after a long, arduous trek. My mother had prepared sandwiches. After having sandwiches for our lunch, we reached our lodge at 5 p.m. and enjoyed our dinner prepared by Bandara. Next morning, we all set out to Kuliyapitiya after breakfast. You must also plan a visit to this place, and I'm sure you will enjoy. Give my love to Anili. Loving friend Sita. එතකොට සීතා එයාගේ යාළුවා රිස්වානට ලියන්නේ එයාගේ වැකේෂන් එකේදී කරපු දේවල් ගැන. එතකොට එයා මෙයාට ලියලා තියෙන්නේ ගොඩ දවසකට පස්සේ හේතුව ගිය මාසේ එයා ගොඩක් හෙක්ටික් ගොඩක් බිසි වෙලා හිටියලු. මොකද ෆස්ට් ටර්ම් ටෙස්ට් එක හින්දා. ඉතින් වැකේෂන් හම්බවන ගමන් මොකද කරේ එයා අංකල් සිසිරගේ ෆැමිලි එකත් එක්ක මෙයාලා රිවර්ස්ටන් බලන්න ගිහලා තිනවා මාතලේ. එතකොට ගිහින් තින්නේ අංකල් සිසිරගේ වෑන් එකේ. එතකොට ගෙදරින් දේම කුලියාපිටියෙන් පිටත් වෙලා මාතලේ ටවුන් එකට 7:00 වෙද්දි ගිහින් තියෙනවා. ඊට පස්සේ රත්තොට රෙස්ටොරන්ට් එකකදී බ්‍රෙක්ෆාස්ට් අරගෙන එයාලා ඉලුක්කුඹුර ෆොරස්ට් බංගලෝ එකේ තමයි නැවතෙන්නේ. එතනට යනවා උදේ 10 වෙනකොට. බංගලෝ එකට ගියාම එතනදී එයාලා තේ එකක් එහෙම බීලා රිවර්ස්ටන් වලට යන්න පටන් ගන්නවා. රිවර්ස්ටන් බංගලෝ එකේ ඉඳන් 10 කිලෝමීටර්ස් ඈතින් තියෙන්නේ. ඒ යන්නේ ගයිඩ් කෙනෙක් එක්ක. ගයිඩ්ගේ නම තමයි බණ්ඩාර. එතකොට එයාලා රිවර්ස්ටන් ටෙලිකමියුනිකේෂන් ටවර් එක කියන්නේ මොන හරි ඔය සිග්නල්ස් දෙන ටවර් එකක් ළඟට වෙනකන් වෑන් එකේ ගිහින් එතන වෑන් එක පාක් කරලා එතනින් එහාට කන්ද නගින්න පටන් අරගෙන තියෙනවා. ගොඩාක් විසිටර්ස්ලා හිටපු නැතිනම් හරිම කාම් ක්වයට් ජර්නි එකක් වුණාලු. එතකොට මෙතනදී යාළ ඉස්සෙල්ලාම සේරැල්ල බලන්න ගිහින් තියෙනවා. ඊට පස්සේ තමයි මෙයාට මතක් වෙන්නේ මෙයාලා මිනි වර්සන් පුංචි ලෝකාන්ති බලන්නත් ගියා කියලා. එතනදී පුංචි ලෝකාන්ති නම් බලනකොට නක්කල්ස් කඳු වැටිය සහ තෙල්ගමු හරිම ලස්සනට දිස් වෙනවලු. සේරැල්ල බැලුවට පස්සේ මෙයාලා ගිහින් තියෙන තෙල්ගමු ඔයට. ඊට පස්සේ එතනදී පොඩ්ඩක් නාලා කරලා මෙයාලා ආපහු ගමන පටන් අරගෙන තිනවා. එයාලාගේ අම්මා හදාගෙන ඇවිල්ලා තිනවා සෑන්ඩ්විචස් ඒවත් කාලා ඊට පස්සේ 5 විතර වෙනකොට ආපහු බංගලෝ එකට ගිහිල්ලා තිනවා. එහෙදී බණ්ඩාර රෙඩි කරපු ඩිනර් එකකුත් කාලා පහවදා උදේම බ්‍රෙක්ෆාස්ට් අරගෙන නැවත කුලියාපිටියට ඇවිල්ලා තිනවා.
එතකොට මෙතනදී සීතා රිස්වානට කියනවා ඔයාලත් මේ තැනට යන්න ඕනි අනිවාර්යයෙන්ම කැමති වෙයි. ඒ වගේම මතක් කරන්න අනිලි සමහර විට රිස්වානගේ නංගි හරි තවත් මේ දෙන්නගේ යාළුවෙක් වෙන්න පුළුවන්. එයාවත් මතක් කරන්න කියලා කියනවා. ප්‍රශ්නෙට ගියොතින් do the following statements with the information given in the about text. එතකොට හරිනම් අපි statement එක true කියලා දානවා, වැරදි නම් false කියලා දානවා. The two families went to Riverstone before the vacation. එතකොට මේ family දෙක Riverstone ගිහින් තිනේ නිවාඩු කාලයට කලින්. වැරදි නිවාඩු කාලයේදී කියන මේක false. Sita's family started the journey before 7:30 am. ඔව් මොකද එයාලා මාතලේට 7:00 වෙද්දී යන්න ඊට කලින් පිටත් වෙලා තිනවා කුලියා පිටින්. Their vehicle was kept at Ilukkumbura Forest Bungalow when they visited Seralla. නෑ යාලා සේරැල්ල බලන්න යනකොට වාහනේ නතර කරේ ටෙලිකමියුනිකේෂන් ටවර් එකක් යට. ඒ හින්දා ඒක වැරදි. A lot of tourists had come to Riverstone on the day. නෑ එදා ගොඩක් අය හිටියේ නෑ false. Before they reached Seralla, they had visited Mini Worlsen. එතකොට සේරැල්ල බලන්න කලින් යාලා Mini Worlsen ගිහින් තිනේ. ඔව් true. They had a bath at Seralla. ඒක වැරදි. එයාලා නාන්න ගත්තේ තෙල්ගමුවෙන්. ඊට පස්සේ their lunch was prepared by Sita's mother. ඔව් අම්මා හදපු සෑන්ඩ්විචස් තමයි කෑවේ. ඊට පස්සේ they spent the night at the Ilukkumbura Forest Bungalow. Yes, එයාලගේ බංගලෝ එක වුණේ ඉලුක්කුඹුර Forest Bungalow එක. Underline the most appropriate response. ඒ කියන්නේ මේ ගැලපෙනම word එක hectic. මම ඒකේ තේරුම එවෙලෙත් කිව්වා. hectic කියන්නේ busy කියන එක. කාර්යබහුලයි කියන එක. The word there in bold print refers to. අපි ආපහු ගිහින් බලමු there කියන වචනේ කොතනද තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ after having a cup of tea there. කොහෙද එයාලා තේ එක බිව්වේ? ඉලුක්කුඹුර Forest Bungalow එකේදී. එතකොට ඒකට පිළිතුර වෙන්නේ ඉලුක්කුඹුර Forest Bungalow. Question number 3. Read the poem and underline the most appropriate response. Poem එකක් දීලා තිනවා. ඊට පස්සේ answer කරන්න තියෙන හරිම ලේසි. I know I am just a humble man who works from 8 to 4. I rise and eat and work and sweep and do my best though poor. එතකොට මෙයා කියනවා මම හරිම නිහතමානී මිනිස්සෙක්. මම වැඩ කරනවා 8 ඉඳන් 4 වෙනකම්. එතකොට මගේ ජීවිතේ ලොකු දේවල් නෑ. මම කරන්නේ නැගිටිනවා, කනවා, වැඩ කරනවා. මෙතන ස්ලීප් වෙන්න ඕනි. මේක ස්වීප් කියලා තියෙන්නේ. ඒ කියන්නේ නැගිටිනවා, කනවා, වැඩ කරනවා, නිදා ගන්නවා. මේක තමයි යාගේ ජීවන රටාව. And do my best or poor. නමුත් මම දුප්පත් උනත් මම මගේ පුළුවන් උපරිමය කරනවා. The only colors in my life are dusty brown and grey. එතකොට මගේ ජීවිතයේ තියෙන පාටවල් තමයි දුඹුරු සහ අලු. කියන්නේ මෙයා මේකෙන් ඩෙපික් කරන්නේ එයා දුක්බර ජීවිතයක් තමයි ගත කරන්නේ. Yet I know I must be content to work for honest pay. නමුත් මම මගේ ජීවිතය ගැන හරිම satisfied. content කියන්නේ මං ගැන satisfied කියන එක. මොකද මම හම්බ කරන්නේ හරි දේවල් කරලා, වැඩ කරලා. Some pray for money, some for fame, some for a great man's smile. එතකොට සමහරු සල්ලි ඉල්ලලා, ඒ කියන්නේ සල්ලි වෙනුවෙන් වැඩ කරනවා. සමහරු ජනප්‍රියත්වයේ වෙනුවෙන්, ෆේම් කියන්නේ ජනප්‍රියත්වයේ වෙනුවෙන් වැඩ කරනවා. සමහරු හිනාව වෙනුවෙන් වැඩ කරනවා. But all I ask for is the chance to shine a little while. නමුත් මම ඉල්ලන්නේ එක දෙයයි, ටික කාලයක් හරි මට බැබලෙන්න ලැබෙන්න ඕනි කියලා. Just once before I leave this life, I'd like to play a part and show that though a little man, I have a lion's heart. එතකොට මේ ජීවිතය අතහැරලා දාලා යන්න කලින් මට එක දවසක් හරි මේ ජීවිතේ යම්කිසි කොටසක් කරන්න කැමති. ඒ කියන්නේ යම්කිසි වෙනසක් කරන්න කැමති. මම පොඩි මිනිස්සෙක් වුණත් මට හොඳ ධෛර්යයක් තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි කියලා තමයි මේ poem එකේ කියන්නේ. එතකොට which of the following best express the meaning of the line and do my best though poor? And do my best though poor කියන එකේ තේරුම තමයි අහන්නේ. එතකොට පළවෙනි උත්තරේ බලමු. I do my best to overcome my poverty. මම හැමදේම කරන්නේ
මේ දරිද්‍රතාවෙන් එළියට එන්න. එහෙම දෙයක් මේ පොයම් එකේ කියන්නේ නැහැ. මෙතනදී කියන්නේ මම පොඩි මිනිහෙක්, මම දුප්පත් මිනිහෙක් වුණත් මට පුළුවන් උපරිමය කරනවා කියලා තමයි කියන්නේ. Although I do my best, I will never be rich. මම මගේ උපරිමය කරත් මම කවදාවත් පෝසත් කෙනෙක් වෙන්නේ නැහැ. එහෙම අදහසක් දෙන්නේ නැහැ පොයම් එකේ. I am a poor person but I do my best. ඒක තමයි ආන්සර් එක. මම දුප්පත් කෙනෙක් වුණත් මම මගේ පුළුවන් උපරිමය කරනවා කියන එක තමයි ඒකෙන් එක්ස්ප්‍රස් කරන්නේ. ඊළඟට I have a lion's heart කියන එකෙන් තේරුම් කරන්නේ මොකද්ද? lion කෙනෙක් කියන්නේ සිංහෙක්. සිංහයාව අපි දන්නේ හරිම එඩිතර කෙනෙක් විදියට, courageous person කෙනෙක් විදියට. එතකොට මෙතනදී එහෙනම් උත්තරේ වෙන්නේ I am a courageous person කියන එක. Which of the following is the intention of the sweeper? හරි. මෙයා sweeper කෙනෙක්, අතුගාන කෙනෙක්. එහෙනම් poem එකේ sleep නෙමෙයි sweep එක හරි. Which of the following is the intention of the sweeper? මේ sweeper අතුගාන පුද්ගලයාගේ intention එක. එයා ජීවත් වෙන්නේ ඇයි? To prove himself worthwhile. එයාගෙනුත් වැදගත්කමක් තියෙනවා කියලා ඔප්පු කරන්න. To earn money, a lot of money. ගොඩාක් සල්ලි හම්බ කරන්න. To spend a luxurious life. ධනවත් ජීවිතයක් ගත කරන්න. To leave this world soon. ඉක්මනින්ම මැරිලා යන්න. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ පළවෙනි එක. කියන්නේ පොඩි මිනිසෙක් වුණත් මෙයාටත් යමක් කරන්න පුළුවන් කියලා හංගවන්න තමයි මෙයාට අවශ්‍යතාවය. කියන්නේ පෙන්නලා දෙන්න තමයි මෙයා ආස කරන්නේ. Which word in the poem most nearly means happy and satisfied? මේකේ උත්තරේ මම poem එක කියනකොටම කිව්වා. තමන් ගැන සතුටුයි, තමන් ගැන satisfied කියන එකට අපි කියන වචනේ තමයි content. The pronoun some is used in the poem several times. එතකොට some කියන pronoun එක මේ poem එකේ කීප තැනක පාවිච්චි කරලා තියෙනවා. එතකොට some කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? මෙයා කියනවා some pray for money, some for fame. සමහරු සල්ලි වෙනුවෙන් වැඩ කරනවා, සමහරු ජනප්‍රියත්වය වෙනුවෙන් වැඩ කරනවා කියලා. එතකොට මෙතන සමහරු කියන එකෙන් එයා අදහස් කරන්නේ අනිත් මිනිස්සු ගැන. එහෙනම් people. Question number 4 එක. මෙතන passage එකක් දීලා තියෙනවා. මේ passage එකම ටිකක් වෙනස් විදිහට පහළ දීලා තිනවා. අපි guess කරලා උත්තරේ මෙතන passage එකේ තියෙන වචනයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වචනෙට සමාන වචනයක් වෙන්න පුළුවන්. නමුත් ගැලපෙන්න ඕනි. පුළුවන් තරම් කියන්නේ suitable නම් මෙතන නැති වචනයක් වුණත් මෙතනට suitable නම් මේ ප්‍රශ්නෙට ලකුණු ලැබෙනවා. People collect stamps. හරි. ඉස්සෙල්ලා අපි passage එක කියවලෙමු. Stamp collecting is a very popular hobby. People collect stamps not only for what they are worth in themselves, but also for their designs, the stories they tell, and the events they commemorate. They reflect different aspects of a nation's life. Stamp collecting is now far from just a hobby. It is a field of serious study. The study of stamps leads people to the study of geography and history of various countries. What to collect and how to collect are the common problems which all beginners encounter. There's hardly any theme which has not been shown on stamps. Some of the most popular themes include arts, birds, butterflies, communications, fish, famous men and women, flowers, medicine, paintings, postal history, railways, religion, space, sports, ships, and so on. Collectors have, as a result, started specializing in themes. In fact, collections based on themes have become the rule in the last few years. එතකොට මෙතන මුද්දර එකතු කිරීම ගැන තමයි කතා කරන්නේ. එතකොට stamp collecting is a very popular hobby.
අපි වුණත් හොබි එක විනෝදාංශය ගැන ඇහුවොත් ගොඩාක් අය කියන්නේ ස්ටෑම්ප් කලෙක්ටිං කියලා. එතකොට ගොඩාක් අය ස්ටෑම්ප්ස් කලෙක්ට් කරනවා. ඒ කලෙක්ට් කරන්නේ ඒකේ මූල්‍යමය වටිනාකමක් තියෙන හින්දාම නෙමෙයි. මොකද මුද්දර කියන දේ ඇතුලේ අමුතු ඩිසයින් එකක් තියෙනවා. සමහර මුද්දර ස්ටෝරි එකක් කතාවක් කියනවා. සමහර මුද්දර වලින් විශේෂ දින, විශේෂ පුද්ගලයෝ වගේ අපි සමරනවා. එතකොට එක එක රටවල් වලින් අපි ගත්තොතින් නැත්නම් ලංකාව වගේ වුණත් එක එක මුද්දර වලින් එක එක ජාතිය අයගේ ජීවිත ගැන කතාවක් කියනවා. ඉතින් ස්ටෑම්ප් කලෙක්ටිං කියන එක දැන් විනෝදාංශයකට එහා ගිහිල්ලා ගොඩාක් අය මේක නිකන් රිසර්ච් එකක් විදිහට කරනවා. ඒ කියන්නේ එක එක දේවල් ඉගෙන ගන්න අපි ස්ටෑම්ප් කලෙක්ටිං කරනවා. ගොඩාක් මේ ස්ටෑම්ප් කලෙක්ටර්ස්ලා එක් එක් පළාත්වල තියෙන භූ විද්‍යාත්මක වටිනාකම් වගේ දේවල් ඉතිහාසය ගැන වගේ ඉගෙන ගන්න ස්ටෑම්ප් කලෙක්ටිං කරනවා. එතකොට what to collect and how to collect මොනවාද අපි කලෙක්ට් කරන්න ඕනි කොහොමද අපි කලෙක්ට් කරන්න ඕනි කියන එක තමයි ඉස්සල්ලාම කෙනෙක්ට ඇති වෙන ඩවුට් එක. කියන්නේ විනෝදාංශය ස්ටෑම්ප් කලෙක්ටිං වුණාට අපිට ස්ටෑම්ප්ස් ලැබෙන්නත් එපයි. එතකොට ගොඩාක් තේමාවල් තියෙනවා ස්ටෑම්ප්ස් වල. එතකොට සමහර උදාහරණ විදිහට කිව්වොත් සමහර දේවල් වල සත්තු, කුරුල්ලෝ, මිනිස්සු, එක එක රටවල් වල විශේෂ දේවල් ඔය වගේ නොයෙකුත් තීම්ස් වලට තේමාවලට මුද්දර ගහලා තියෙනවා. එතකොට දැන් ට්‍රෙන්ඩ් එක තමයි මේ සමහර කලෙක්ටර්ස්ලා එක තේමාවකට එයාලා ස්පෙෂලයිස් වෙනවා. එක තේමාවකින් තමයි ස්ටෑම්ප්ස් කලෙක්ට් කරන්නේ. හැමදේම කරන්නේ නැහැ. සමහර විට සත්ත්ව ලෝකය ගැන විතරයි මෙයාලා ස්ටෑම්ප් කලෙක්ටිං කරන්නේ. ඔන්න ඔය වගේ ට්‍රෙන්ඩ්ස් ඇති වෙලා තියෙනවා මේ පහුගිය අවුරුදු කීපය තුලදී. දැන් ඕකම තමයි මේ මෙතන දීලා තියෙන්නේ. අපි වඩාත් සුදුසු වචනයක් යොදලා මේ පැරග්‍රාෆ් එක කම්ප්ලීට් කරන්න ඕනේ. People collect stamps as a මිනිස්සු ඇයි ස්ටෑම්ප්ස් කලෙක්ට් කරන්නේ? එතකොට අපි දන්නවනේ මිනිස්සු ස්ටෑම්ප්ස් කලෙක්ට් කරන හොබි එකක් විදිහට. එහෙනම් people collect stamps as a hobby. තව කෙනෙක්ට පුළුවන් මෙතනට හොබි එකට සමාන වචනයක් දාන්න. උදාහරණයක් විදිහට pastime, leisure time වගේ දෙයක් දාන්නත් පුළුවන්. People collect stamps as a pastime. එහෙම නැත්නම් people collect stamps as a hobby. මේ ඕනම උත්තරයකට ලකුණු හම්බෙනවා. And they are mostly concerned with the design. Design එකට පස්සේ මොකද්ද මේ ඒක නම් අපිට කෙලින්ම පැරග්‍රාෆ් එකකින් බලන්න පුළුවන්. මේ තියෙන design, stories, events කියන තුන. එහෙනම් designs, stories. දෙවෙනි එකේ උත්තරේ වෙන්නේ stories. And sometimes commemorate events that the stamps depict. Stamp collecting is also a subject of study. Stamps show a wide range of මං කියවනේ ස්ටෑම්ප්ස් තුල නොයෙකුත් දේවල් තියෙනවා කියලා. මොනවාද තියෙනවා කියලා කිව්වොත් තේමාවක්. එහෙනම් wide range of themes on them. Birds, sports, communications are some examples. ඕකෙම මෙන්න මේ word එක මේ වාක්‍යෙම මේ මෙතනට එන්න ඕනි උත්තරය අපි දන්නවා. ඒ කියන්නේ බලන්න for example. මෙතන examples දීලා තියෙනවා. birds, sports, communication. එතකොට අපි දන්නවා මේ දීලා තියෙන්නේ තේමාවන් වලට උදාහරණ. එහෙනම් themes තමයි තුන්වෙනි එකේ උත්තරය වෙන්නේ. The diversity කියන්නේ විවිධත්වය. තේමාවන්ගේ විවිධත්වය has led stamp collectors to decide on the blank themes. එතකොට මේ විවිධත්වය නිසාම තමයි මුද්දර එකතු කරන අය එක තේමාවකට කොටු වෙලා තියෙන්නේ. මම ඒකට වචනයක් මේ කියනකොටත් ඒ කියන්නේ පැරග්‍රාෆ් එක කියවනකොටත් මම කිව්වා පැරග්‍රාෆ් එකේ තියෙනවා decide on the specialized theme. එහෙම නැත්නම් specific theme, particular theme. මේ වගේ ඕනම වචනයක් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම පාවිච්චි කරන්නේ specialized themes කියන වචනේ. Theme-based stamp collecting has become a fashion of stamp blank recently. එතකොට කාගේ fashion එකක්ද මේ තේමාවන් වලට stamp collect කරන එක? Stamp collectors ලගේ. එහෙනම් උත්තරේ stamp
collectors recently. එහෙම නැත්නම් මේකට stamp collecting කියලා කියන්න පුළුවන්. ඔන්න ওই විදිහට තමයි මම කිව්වා වගේ synonyms කියන්නේ සමාන වචන පාවිච්චි කරන්නත් පුළුවන් ලකුණු ලැබෙනවා. නමුත් මෙතන වඩාත්ම අපි ફોකස් කරන්න ඕනේ මෙතනට suitable වෙන වචනේ තමයි පාවිච්චි කරන්න ඕනේ. Question number 5 එකත් මම කියවනේ ගොඩාක් වෙලාවට අපි ටෙක්ස්ට් කියවලා ආන්සර් කරන්න තමයි තියෙන්නේ. එතකොට මෙතනත් තියෙනවා ටෙක්ස්ට් එක. මේකෙත් අපිට පේනවා වචන දෙකක් විතර බෝල්ඩ් කරලා තියෙනවා. එතකොට සමහර විට මේ ප්‍රශ්න වලට ගියාම අපිට පේන්නේ මේ බෝල්ඩ් කරලා තියෙන වචنين අදහස් කරන්නේ මොකද්ද වගේ දේවල් අහලා තියෙන්න පුළුවන්. එතකොට මම මේ කොටස කරන්නේ නැහැ. මොකද part 2 එකේ තව ගොඩාක් අපිට ඩිස්කස් කරන්න තියෙන හින්දා ඔයාලා වීඩියෝ එක පෝස් කරලා මේක කියවලා අපි යමු ප්‍රශ්නවලට. එතකොට පළවෙනි ප්‍රශ්නය true or false දාන්න තියෙන හරිම ලේසි. ටෙක්ස්ට් එක කියවුවා. හරිද වැරදිද කියලා දාන්න. තව not given. ඒ කියන්නේ හරිද වැරදිද කියලා තීරණය කරන්න බැරි නම් ඒ කියන්නේ ප්‍රමාණවත් තරම් තොරතුරු නැත්නම් අපි not given කියලා තමයි දාන්නේ. part 1 වීඩියෝ එක බලපු කෙනෙක් නම් අපි මේ හා සමාන question එකක් කරා. ඊළඟ එකේ තියෙන්නේ match the following main ideas with 5 stages of culture shock. එතකොට culture shock එක ගැන තමයි මෙන්න මේ text එකේදී කියන්නේ. කියන්නේ කෙනෙක් තමන්ගේ රටින් වෙන පිට තැනකට ගියාම ඒ රටේ සංස්කෘතිය වෙනස් එකක් අපිට වඩා. ඒ කියන්නේ අපි අතෙන් කන જાතියක් නේ. අපි පිට රටකට ගියාම එයාලා සමහර විට හැඳි ගෑරප් වලින් නැත්නම් chopsticks වලින් කන જાතියක් වෙනවා. අපිට ගිය ගමන් ඒ වෙනසට හුරු වෙන්න ටිකක් අමාරුයි. අන්න ඒකට තමයි අපි culture shock එකක් කියලා කියන්නේ. එතකොට මේ culture shock එක ගැන තමයි මේ text එකේදී කියවන්නේ. කියන්නේ culture shock එකක් ඇති වුනහම අපිට ගෙදර යන්න හිතෙනවා. නිකන් pressure එකක් ඇති වෙනවා. අපි තනි වෙලා වගේ හිතෙනවා. භාෂාව සමහර විට අපි දන්නේ නැහැ. ඔය වගේ නොයිකුත් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ දේවල් ගැන තමයි මේ ටෙක්ස්ට් එකේ තියෙන්නේ. එතකොට කල්චර් ෂොක් එකක් ඇති වෙලා ඒක මිදෙන ස්ටේජස් තියෙනවා. හිමීට තමයි අපි ඒකට පුරුදු වෙන්නේ. ඒ ස්ටේජස් ටික මෙතන පහක් දීලා තිනවා. අපි හරියට 1 2 3 දාලා ස්ටේජ් එකේ පිළිවෙල මාක් කරන්න තමයි සෙකන්ඩ් ක්වෙස්චන් එකේ තියෙන්නේ. වීඩියෝ එක පෝස් කරලා මේ උත්තර ටික බලන්න. කියන්නේ ඔයාලා කරලා උත්තර ටික නිවැරදිද කියලා බලන්න. question number 3 එකේ තියෙන්නේ අර මම කිව්වේ ටෙක්ස්ට් එකේ සමහර pronouns තිබුණා bold කරලා. ඒ pronouns වලින් සඳහන් වෙන්නේ කවුද එහෙම නැත්නම් මොකක්ද කියන එක තමයි අපි මෙතනදී ලියන්න ඕනි. හතරවෙනි එක write one word for each of the given blanks selecting from the passage. එතකොට passage එකේ තියෙන මෙන්න මේ phrases වලට ගැලපෙන එක තනි වචනයක්. ඒ තනි වචනය හොයලා අපි ලියන්න ඕනි. feeling of worry or embarrassment. අපිට යම් කිසි දුකක් ප්‍රශ්නයක් එහෙම නැත්නම් ලැජ්ජාවකට වගේපත් වෙනවා කියන එකට සමාන වචනයක්. very interested or keen. හරිම උනන්දුයි. easy to see. දකින්න බලන්න ලේසි. separated from others without any contact. අපි අනිත් අයගෙන් ඈත් වෙලා වගේ දැනෙනවා නම් තනි වෙලා වගේ දැනෙනවා කියන අර්ථය දෙන. getting annoyed. අපිට එපා වෙනවා. මේ තමයි එතකොට හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුරු. part B එකේදී part A එකේදී බැලුවාලගේ reading skill එකනේ ඔයාලට ගොඩාක් passages කියවලා උත්තර ලියන්න තිබුණේ. part B එකේදී අපිට තියෙන dialogues create කරන්න. කෙනෙකු අතර ඇති වෙන දෙබස් අපි create කරන එක තමයි part B එකේදී කරන්නේ. එතකොට 6 වෙනි ප්‍රශ්නේ ගත්තොත් අපිට කියලා තියෙනවා අපිට දීලා තියෙනවා එක්තරා ස්ටේට්මන්ට් එකක් සෙන්ටෙන්ස් එකක් අපි ඒකට අදාළව ප්‍රශ්නයක් ගොඩනගන්න ඕනි.
දැන් ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි පළවෙනි එකෙන්ම යන්කෝ. Your group wants to complete an assignment soon. Suggest your friends to go to the library. එතකොට ඔයාලට assignment එකක් කරන්න තියෙනවා කණ්ඩායම වශයෙන්. එතකොට ඔයාගේ යාළුවන්ට ඔයා කියන්න ඕනි අපි library එකට යමු කියලා. එතකොට අපි කොහොමද ඒක කියන්නේ? Shall we go to the library? මේක වෙනස් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට shall we rush to the library? Shall we go to the library and complete the assignment? ඔය වගේ ඕනම වචනයක් දාන්න පුළුවන්. grammatically හරිනම් ලකුණු දෙනවා. මම හරියම කෙටියෙන් මේ උත්තර දීලා තියෙන්නේ. එතකොට shall we go to the library? ඕනම කෙනෙක්ට ලේසි වෙන විදිහට. So you have to fill an application form at the bank. Request a pen from a person there. ඔයාට application එකක් පුරවන්න ඕනි. නමුත් ඔයාගේ අතේ පෑනක් නැහැ. එතන ඉන්න මනුස්සගෙන් පෑනක් ඉල්ලන්න ඕනි. Could you give me your pen? කෙනෙක් එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් could I borrow your pen please? Grammatically හරිනම් ලකුණු ලැබෙනවා. You have just watched a very good film. What would you say to your friends as soon as you come out of the cinema? එතකොට ඔයාගේ යාළුවොත් එක්ක ෆිල්ම් එකක් බලන ගිහින් ෆිල්ම් එක හරිම හොඳ එකක්. ඉතින් ඔයා ඒක ගැන ඔයාගේ අදහස ප්‍රකාශ කරන්නේ කොහොමද එළියට ඇවිල්ලා? What a good film. What a great film. ඔය විදිහට අපිට වචන භාවිත කරන්න පුළුවන්. One of your friends invite you to join her family trip. Refuse the invitation with a reason. එතකොට ඔයාගේ යාළුවෙක් එන්න කියනවා ට්‍රිප් එකක් යන්න එයාගේ ෆැමිලි එකත් එක්ක ඔයා ඒක රිජෙක්ට් කරන්න ඕනි. හේතුවකුත් දෙන්න ඕනි. එතකොට I'm sorry I won't be able to come. මෙතන තියෙන rejection part එක විතරයි. මෙයාලා specifically කියලා තියෙනවා reason එක දෙන්න කියලා. එතකොට මෙතනදී මට reason එක දාන්න අමතක වුණා. එතකොට අපි reason එක දැම්මොත් I'm sorry I won't be able to join because I have a class. ඒ විදිහට කියන්නේ යම්කිසි හේතුවක් කියන්න පුළුවන්. නැත්නම් I'm sorry I won't able to join because I have a test on Monday. I have a headache. ඒ වගේ යම්කිසි හේතුවක් මත ඔයාට පුළුවන් රිජෙක්ට් කරන්න. You want to enter your principal's room. What would you say? ඔයාට principal ගේ කාමරය ඇතුළට යන්න ඕනි. යන්න කලින් කොහොමද ඔයා permission ගන්නෙ? Excuse me, sir. May I come in? ඒක නම් හරිම ලේසි. ඔන්න ඔය විදිහට තමයි 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නේ. එතකොට මතක තියාගන්න marks are given for any grammatically correct sentence and is appropriate. මෙතනට ගැලපෙනවා නම් grammatically හරිනම් ලකුණු දෙනවා. spellings වලටවත් punctuation විරාම ලක්ෂණ වලටවත් ලකුණු කපන්නේ නැහැ. ඊළඟට මෙතන ඩයලොග් එකක් තියෙනවා. අපිට ඩයලොග් එක බිල්ඩ් කරන්න තියෙන්නේ. එතකොට අනුෂ්කි සහ රිසෙප්ෂනිස්ට් කෙනෙක් අතර ඇති වෙන ඩයලොග් එකක්. මෙතනදී මම අනුමාන උත්තර දෙන්නම්. වීඩියෝ එක පෝස් කරලා උත්තර ටික බලන්න. එතකොට මේකෙදිත් එහෙමයි grammatically correct නම්, ඒ කියන්නේ grammatically හරි නම්, ඒ වගේම මෙතනට ගැලපෙනවා නම් ලකුණු දෙනවා. spellings and punctuations වලට ලකුණු කපන්නේ නැහැ. Question number 8 එකේදී ඔයාට තියෙන්නේ ඩයලොග් එකක් බිල්ඩ් කරන්න ලකුණු 15ක ප්‍රශ්නයක්. මෙතනදී යාළ ස්පෙસિෆිකලි කියලා තියෙනවා each one should speak at least 5 times. එතකොට මෙතන characters දෙකක් තියෙනවා. Imagine you are sick, you have come to see a doctor. She asks your details of your illness. එතකොට ඔයාට අසනීප වෙලා ડોක්ටර් කෙනෙක් ළඟට යනවා. එතකොට ડોක්ටර් ඔයාගේ රෝගය ගැන එක එක විස්තර අහනවා. එතකොට මෙන්න මේ ඇති වෙන දෙබස් ටික තමයි ක්‍රියේට් කරන්න ඕනේ. අවම වශයෙන් එක්කෙනෙක් 5 වතාවක් කතා කරන්න ඕනේ. එතකොට මම මෙතනදී ටිප්ස් ටික දෙන්නම් ලකුණු 15 ගන්න විදිහ. ලකුණක් ලැබෙනවා ෆෝමැට් එකට. ඒ කියන්නේ එක්කෙනෙක් 5 වතාවක්වත් ඩයලොග් 5ක්වත් තියෙන්න ඕනේ එක කැරක්ටර් එකකට. එතකොට ටෝටලි ඩයලොග්ස් අවම වශයෙන් 10ක් තියෙන්න ඕනේ. ඒකට ලකුණක් ලැබෙනවා. ඊළඟට ලකුණු 5ක් ලැබෙනවා කන්ටෙන්ට් එකට. ඒ කියන්නේ අපි ලියන කරන දේවල් වලට.
එතකොට අපි ලියන දේවල් හරිය appropriate වෙන්න ඕනි, ගැලපෙන්න ඕනි. ඒ වගේම interesting වෙන්න ඕනි සහ හරිම natural ඒ වගේම පැහැදිලි conversation එකක් වෙන්න ඕනි. කියන්නේ නිකන් artificial නැති සාමාන්‍ය අපි මම සහ ඩොක්ටර් කෙනෙක් අතර ඇති වෙන දෙබසක් වෙන්න ඕනි. කියන්නේ නුසුදුසු දේවල් තියෙන්න බෑ. ඊළඟට ලකුණු 9ක්ම ලැබෙන්නේ language use එකට. එතකොට මේක grammatically free of errors වෙන්න ඕනි. grammar අතින් සහ අපේ vocabulary එක හොඳින්ම පාවිච්චි කරලා තියෙන්න ඕනි. ඒකට ලකුණු 9ක් හම්බ වෙනවා. ওই විදිහට තමයි dialogue එකත් build කරන්න ඕනි. මේ තමයි ලකුණු ලැබෙන framework එක. part B එක එතනින් ඉවරයි. part C එක ගත්තොත් අපිට තියෙන්නේ writing skills. අපේ ලියන කරන දේවල් තමයි මෙතන measure වෙන්නේ. ලකුණු 65ක කොටසක්. part C එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම part paper 1 එක discuss කරලා අපි වීඩියෝ එකක් දාලා තිනවා. ඒක බලපො නැති කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එකක් බලන්න. question number 9 එක ගත්තොත් මෙතනදී meaningful sentences 5ක්. කියන්නේ තේරුමක් ඇති වාක්‍ය 5ක් හදන්න ඕනේ. මෙතන දීලා තියෙනවා එක එක වචන parts of speech. අපේ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා parts එක එක. සිංහල වල වගේම තමයි කියන්නේ නාම පද තියෙනවා, ක්‍රියාපද තියෙනවා, නාම විශේෂණ, ක්‍රියා විශේෂණ. එතකොට nouns කියන්නේ නාම පද, verbs කියන්නේ ක්‍රියාපද, adjectives කියන්නේ නාම විශේෂණ, adverbs කියන්නේ ක්‍රියා විශේෂණ. එතකොට මේ එක එක ඛණ්ඩයට අයත් වචන කිහිපයක් අපිට දීලා තියෙනවා. මේකෙන් ඔයා වඩාත්ම කැමති පහ තෝරගෙන part of speech එක වෙනස් නොකර tense එක වෙනස් කරලා ඔයාට තේරුමක් ඇති sentences 5ක් හදන්න තමයි තියෙන්නේ. එතකොට sample answers 5ක් මම ගෙනල්ලා තිනවා. මම තෝරගත්ත වචන passengers කියන noun එක, expect කියන verb එක, එතකොට massive කියන adjective එක, ඒ වගේම approximately කියන adverb එක, continue කියන verb එක. එතකොට බලන්න passengers කියන්නේ මගියෝ. They checked the bags of all passengers in the bus. ඊළඟට I expected more marks on my science test. එතකොට බලන්න මම expect කියන ක්‍රියාපදේ ගත්තා. expect කියන එක තියෙන්නේ present tense එකකින් වර්තමාන කාලෙන්. මම ඒකේ කාලය වෙනස් කරා, tense එක වෙනස් කරා past tense එකට expected. He died at the massive blast. එතකොට massive කියන්නේ මෙතන adjective එක. නාම විශේෂණය. එතකොට blast කියන noun එක විශේෂණ කරා මම massive කියන වචනය යොදලා. එතකොට the journey is approximately 2 hours long. එතකොට approximately කියන adverb එක ක්‍රියා විශේෂණය is approximately 2 hours long. එතකොට මේ ගමන දල වශයෙන් ගත්තොත් පැය 2ක් විතර දිග ගමනක්. ඊළඟට please continue doing your work until I come back. continue කියන verb එක. එතකොට මම කියනවා please continue doing your work. ඔයාලා කර කර හිටපු වැඩේ කරගෙන යන්න මම නැවත එනකම් කියන අර්ථය. එතකොට continue කියන එක මම verb එකක් විදිහට මෙතන use කරලා තිනවා. මේ විදිහට part of speech එක වෙනස් කරන්න නැතුව tense එක ඕනම කාලයකට දාලා මේක ලියලා මේ විදිහට meaningful sentences හදන්න පුළුවන්. එතකොට ලකුණු ලැබෙන්නේ මේ විදිහට සෑම හරි වාක්‍යයකටම ලකුණක් ලැබෙනවා. එතකොට ලකුණු 5යි. grammatically වැරදි නම් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒ කියන්නේ වචනය නිකන් භාගයට පාවිච්චි කරන්න එපා. කියන්නේ තේරුමක් නැති වාක්‍ය පාවිච්චි කරන්න එපා. උදාහරණයක් විදිහට I expect it. මම ඒක බලාපොරොත්තු වෙනවා. ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? කියවන කෙනාට පැහැදිලි නෑ ඔයා මොකක් ගැනද මේ කියන්නේ කියලා. එතකොට මේ වගේ භාග වාක්‍ය ලියන්න බෑ. ලකුණු ලැබෙන්නේ නැහැ. meaningful වෙන්න ඕනි. ඒ වගේම deduct 1 mark from overall mark if there are more than 5 spelling errors. spelling mistake 5කට වඩා තිබ්බොත් ඒ 5ටම එක ලකුණක් අපි අඩු කරනවා. if the same word is misspelled several times, consider them as one spelling error. එතකොට ඔයාට වැරදිලා තියෙන එකම වචනේ නම් කීප තැනක
එතකොට අපි ඒ ඔක්කොටම එක ලකුණක් තමයි කපන්නේ. ඔය විදිහට තමයි මෙන්න මේ ප්‍රශ්නේදී ලකුණු ලැබෙන්නේ. එතකොට මේ ගැන හරියම කෙයාර්ෆුල් වෙන්න ඕනි. මෙතනින් එහාට තියෙන සියලුම ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනි ටිප්ස් ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට මතක තියාගන්න මෙතනින් ඉස්සරහට තියෙන ඔක්කොම ප්‍රශ්න වලට මෙන්න මේ ටිප්ස් ටික ඕනි. ලකුණු ලැබෙන්නේ content use එකට සහ language use එකට. එතකොට මම කිව්වා වගේ content use එක කියන්නේ අපි පාවිච්චි කරන අපි දේවල් අපි දාන information තොරතුරු තමයි content එකට අදාළ වෙන්නේ. එතකොට එයාලා යම් කිසි length එකක්, ඒ කියන්නේ වචන ප්‍රමාණයක්, එහෙම නැත්නම් paragraph එකක් හරි එහෙම කියලා specific length එකක් දීලා තියෙනවා නම් ඒ length එකට ඒ format එකට stick වෙන්න ඕනේ. ඒකට ලකුණු හම්බ වෙනවා. ඒ වගේම appropriate content ගැලපෙන්න ඕනි. ඒ වගේම graph එකක් වගේ දෙයක් නම් ඒ data දීලා තියෙන දත්ත trends ඒවා හරියට explain වෙන්න ඕනි. අනිවැරදි අගක් මුලක් තියෙන්න ඕනි. ඒ වගේම හරියට organize වෙලා තියෙන්න ඕනි. ක්‍රමානුකූලව මේක ලියන්න ඕනි. කියවන කෙනාට clear වෙන්න ඕනි. ඊළඟට language use එක ගත්තාම grammatically error free වෙන්න ඕනි. ඔයාගේ හොඳ vocabulary use එක, හොඳ වචන ටිකක් use වෙලා තියෙන්න ඕනි. SMS language එකෙන් ලියලා තියෙන්න බෑ. ඒ කියන්නේ කෙටියෙන් අපි ලියන්නේ. අර බුදු සරණයි කියනකොට BS දානවා, good night කියනකොට GN දානවා වගේ. ඔය වගේ SMS language එකක් තියෙනවනේ. ඒ වගේ කෙටි පණිවිඩ භාෂාව මෙතන පාවිච්චි කරන්න බෑ, ලකුණු කපනවා. එතකොට 10th question එකේ තියෙන්නේ මෙන්න මේ දීලා තියෙන graph එක, bar chart එක elaborate කරන්න තියෙන්නේ වචන 75ක. එතකොට specific length එකක් දීලා තියෙනවා. appropriate වෙන්න ඕනේ. අර මම කියපු tips ටික මෙතන අදාළ වෙනවා. එතකොට මතක තියාගන්න bar chart එකක් එහෙම නැත්නම් graph එකක් illustrate කරන්න නම් එන්නේ මෙන්න මේ වචන ටික බලාගෙන යන්න. මේ වචන ටික තමයි ඔය හැම එකටම අපි ගැට ගහලා ලියන්නේ. වචන list එක ගත්තොත් a lot of, one third of the population, ඒ වගේ number of, majority, less than, more than, 30%, 50%, 75% of, a large number of, compared to, minority, most of. මෙන්න මේ වගේ comparison words වගේ දේවල් බලාගෙන යන්න graph එකක් ලියනවා නම් මේ words ටික දාලා අදාළ graph එක explain කරන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. එතකොට question number 11 එකේ තියෙන්නේ අපිට ලියුමක් ලියන්න. එතකොට letter writing ගැන වෙනම වීඩියෝ එකක් දාලා තිනවා. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එක බලන්න. එතකොට මෙතනත් ස්පෙસિෆයි කරලා තියෙනවා length එක වචන 100ත් 125ත් අතර වෙන්න ඕනි. do not exceed. ස්පෙસિෆිකලි තියෙනවා මේ වචන සීමාව පන්නන්න එපා කියලා. එතකොට letter writing ගැන තියෙන වීඩියෝ එක බලන්න. question number 12 එකේ තියෙන්නේ letter එකක්. question number 13 එකේදී තියෙන්නේ essay එකක්. ඒකෙත් වචන 150ත් 175ත් අතර කියලාම තියෙනවා word limit එක exceed කරන්න එපා කියලා. එතකොට essay එකක් කියන්නේ paragraph writing වගේම තමයි paragraphs ගොඩක එකතුවක්. එතකොට මතක තියාගන්න essay එක තියෙන්න ඕනේ introduction එක, හැඳින්වීම, ඊළඟට content එක, body එක. ඒ කියන්නේ introduction එකට වඩාත් පැහැදිලි වෙන තොරතුරු දාන කොටස සහ conclusion එක අගක් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ parts තුන clear නම් මේ ලකුණු 20 ගන්න එක issue එකක් නෙමෙයි. ඔය විදිහට තමයි 2019 paper discussion එක ඉවර වෙන්නේ. channel එක subscribe කරන්න. ඒ වගේම A level general English paper එකට අවශ්‍යයි කියලා හිතෙන videos channel එකේ දාලා තිනවා. ඒවත් බලන්න, යාළුවෝ අතර share කරන්න. good luck.